මේක දේපල පිළියෙත උපකරණයක් වෙනවද කියලා බලපුවම මේක දේපල පිළියෙත උපකරණයක් විදියට වෙනවා. ඒකට අදාළ මේ නෝට් එක නෑ මේක ප්‍රශ්න නම් විස්තර කරලා තියෙනවා මම පෙන්නන්නම් ඉස්සරහට. අර මෙන්න මේ ප්‍රමිතියේ 8 වෙනි ඡේදයේ මේ පේනව නේද මේක? ඔව්. හරි මේ ප්‍රමිතියේ 8 වෙනි ඡේදයේ 8 වෙනි ඡේදය තමයි ඔය ප්‍රශ්නේ හදලා තියෙන්නේ ඒක ફોකස් කරලා. මේ 8 වෙනි ඡේදයේ තියෙනවා ස්පෙයා පාර්ට්ස්. ඒ කියන්නේ ස්පෙයා පාර්ට්ස් කියන්නේ අමතර කොටස් වලට ස්පෙයා පාර්ට්ස් ස්පෙයා පාර්ට්ස් and සර්විස් ඉක්විප්මන්ට්. ඒ කියන්නේ ඔය වාහනේම සර්විස් කරනවා කියන්නේ අපි අන්න ඒ වගේ සේවා සැපීමේ උපකරණ. එතකොට මේ ස්පෙයා පාර්ට්ස් ඒ කියන්නේ අමතර කොටස් සහ සේවා සැපීමේ උපකරණ අපි සාමාන්‍යයෙන් ඉන්වෙන්ටරි ඒ කියන්නේ තොගයක් ඒ කියන්නේ අපි ළඟ තියෙන සේවා සැපීමේ උපකරණ සහ අමතර කොටස් අපි සාමාන්‍යයෙන් තොග විදියට තමයි සලකන්නේ. ඒත් ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තොග විදියට තමයි පෙන්වන්නේ. තොගේ වර්ගීකරණය තියෙන තොග මොනවාද අමුද්‍රව්‍ය නොනිමි නිමි ඒ වගේ සේවා උපකරණ අමතර කොටස් අන්න ඒ වගේ. තොග යටතේ තමයි පෙන්වන්නේ. වර්ෂය තුල පාවිච්චි කරන වර්ෂය හරි කාලච්ඡේද ගිණුම් කාලච්ඡේද තුල පුරා පාවිච්චි කරන ප්‍රමාණය පාවිච්චි කරන සේවා උපකරණ හා අමතර කොටස් අපි මේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් විදියට හඳුනා ගන්න. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනය ආදායම වියදමක් විදියට හඳුනා ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ අමතර කොටස් සහ සේවා උපකරණ තොග විදියට හඳුනා ගන්න වර්ෂය තුල පාවිච්චි කරන ප්‍රමාණය මේ වියදමක් විදියට ලාභාලාභ ප්‍රකාශනයේ දානවා. ඊට පස්සේ මෙතන කියනවා however major spare parts and standby equipment qualify as property plant and equipment. ඒ කියන්නේ however කියන්නේ කොහොම වුණත් major spare parts ඒ කියන්නේ ප්‍රධාන අමතර කොටස්. major spare parts කියන්නේ ප්‍රධාන අමතර කොටස්. ප්‍රධාන අමතර කොටස් සහ standby equipment ඒ කියන්නේ සූදානම් පිට තබාගෙන තියෙන උපකරණ ඒවා as property plant and equipment එක PPE කියන නිර්වචනය සම්පූර්ණ කරනවා නම් සහ ඒවා අපිට අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් more than one period කියලා කියන එකයි. අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට පුළුවන් ඒවා දේපල පිළියෙත උපකරණ විදිහට හඳුනා ගන්න. එහෙනම් මේ 8 වෙනි ඡේදයෙන් කියන්නේ සාමාන්‍යයෙන් දේපල පිළියෙත උපකරණ විදිහට හඳුනාගන්නේ නැහැ අපි අමතර කොටස් සහ සේවා උපකරණ ඒවා අපි මේ තොග LKS දෙක යටතේ තොග විදිහට තමයි පෙන්වන්නේ වර්ෂ තුරා භාවිතා කරන ප්‍රමාණය අපි ලාභාලාභ ප්‍රකාශනයේ වියදමක් විදිහට දානවා. හැබැයි ප්‍රධාන අමතර කොටස් සහ සේවා මේ සූදානම් පිට පවත්වාගෙන යන සේවා උපකරණ ස්ටෑන්ඩ්බයි සර්විස් ඉක්විප්මන්ට් කියලා කිව්ව එකයි. සූදානම් පිට පවත්වාගෙන යන සේවා උපකරණ දේපල පිළියෙත උපකරණ විදිහට හඳුනා ගන්නවා. අන්න එතනින් තමයි ඔය ප්‍රශ්නේ හදලා තියෙන්නේ. එතකොට මෙතන ගත්තොත් මේකෙදි මේ කියනවනේ මේ අපිට plant we use in production whenever need arise. ඒ කියන්නේ අවශ්‍යතාවය ආවොත් පාවිච්චි කරන්න තමයි තියාගෙන ඉන්නේ අවුරුද්දකට වඩා වැඩි ප්‍රධාන අමතර කොටසක්. එහෙනම් මේක අපිට දේපල පිළියෙත උපකරණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට මේ වෙනම නෙවෙයි මේ 500ම එකට දේපල පිළියෙත උපකරණ විදිහට හඳුනාගෙන ඉතිරි ගිණුම් කටයුතු කරන්න පුළුවන්. මේක උත්තරේ තිබ්බ ඉස්සරහට. මේ තියෙන උත්තරේ මේකේ තියෙන මේ major spare parts and standard by equipment expect මේ තියෙන අවුරුදු මම අර කියපු එක අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන major spare parts සහ standard by ප්‍රධාන අමතර කොටස් සහ සූදානම් පිට පවතින උපකරණ දේපල පිළිවෙත උපකරණ විදිහට හඳුනා ගන්නවා. එතකොට මෙන්න මේ ඔක්කොම ටික අපිට එකතු කරලා දේපල ඇග්‍රිගේට් කියන්නේ ඒකයි. මේ ඔක්කොම ටික ඒ කියන්නේ 500ම වටිනාකම එකතු කරලා 25000ක් විදිහට දේපල පිළිවෙත උපකරණ විදිහට අපිට හඳුනාගෙන ෂෙයා කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ තව එකක් දීලා තියෙනවා දෙක මේකේ කියන්නේ එයා XY කියලා ව්‍යාපාරයේ නම එයාලයින් ඉන්ඩස්ට්‍රි ඒ කියන්නේ ගුවන්
ගුවන් යානා සම්බන්ධ ගුවන් ගමන් ඔය මේ එයාලයින් කියන්නේ මිහින් ලංකා ඒ වගේ පිචිස් එයාක්‍රාෆ්ට් කියන ගුවන් යානා තියෙන මේකේ ඉන්ටීරියර් ප්‍රධාන කොටසේ සීට් ඇන්ඩ් ගැලරීස් එහෙම තියෙන කොටස ප්‍රධාන වශයෙන් අවුරුදු 4කට සැරයක් රීප්ලේස් කරන්න වෙනවා. ඉන්ටීරියර් එක රීප්ලේස් කරන්න වෙනවා අවුරුදු 4කට සැරයක්. හැබැයි මේ මුළු එයාක්‍රාෆ්ට් එකේ මුළු ගුවන් යානයේ ජීව කාලය අවුරුදු 20ක් වෙනවා. ඒතර අවුරුදු 4කට සැරයක්. ඒ කියන්නේ 5 පාරක් අපිට එකක ජීව කාලය ඇතුළත මාරු කරන්න වෙනවා. එතකොට මේ ඉන්ටීරියර් කොටසේ ඒ කියන්නේ අවුරුදු 4ක පාරක් මේ රීප්ලේස් කරන්න වෙන කොටසේ වටිනාකම මිලියන 1.2ක් වෙනවා. ලක්ෂ 12ක් වෙනවා. එතකොට මේක දේපල පිරිත උපකරණයක් වෙනවද නැද්ද කියලා තමයි අහන්නේ. ඔව් රෙකෝඩ් කරනවා. කියලා බලන්න මේක දේපල පිරිත උපකරණයක් වෙනවද නැද්ද කියලා. දන්නේ හරියට වෙනවා වෙන්න ඕන. ඔව් මේකේදී මේ කියන්නේ රීප්ලේස් කරනවා කියලානේ. මෙන්න මෙතනද කොහෙද ඔක තියෙන්නේ ප්‍රමිතියේ මේ මෙතන වෙන්න ඕන මම මතක හැටියට. ඔව් මේ මෙතන තියෙනවා මම මෙතන තියෙන මේ වගේ රීප්ලේස් පාර්ට් එකක්. ඒ කියන්නේ දැන් ඔය අපි කියනවා මේවට කම්ප්ලෙක්ස් ඇසෙට් කියලා. ඒ කියන්නේ එකම වත්කමේ විවිධ කොටස් වල විවිධ ජීව කාල නම් තියෙන්නේ. දැන් ඔය නැවක් ඊළඟට වාහනයක් උනත් ගත්තොත් වාහනේ අර ප්‍රධාන කොටසේ ජීව කාලය වැඩි. වෙනව නේද කියලා අහලා තියෙන රෙකෝඩ් වෙන එකද? රෙකෝඩ් වෙනවා. පෙන්නන්නේ නැද්ද රෙකෝඩ් වෙනවා කියලා? මේ වෙන්නන්නේ. දැන් හරි. මේ එතකොට ඔය අපි ඕවට කියන මොකද? ඒවල විරිත උපකරණයටද අයත් වෙනවද කියලා ඇහුවම අරක ඔව්. ඒක ගන්නවනේ බං මේ කියන්නේ අවුරුදු 4ක් පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔව් අවුරුදු 4ක් පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ වලට අපි කියන කම්ප්ලෙක්ස් ඇසෙට්. ඒ කියන්නේ එකම වත්කමේ විවිධ ජීව කාල නම් තියෙන ඒවට කියන කම්ප්ලෙක්ස් ඇසෙට් කියලා අපි. දැන් මේ ගුවන් යාන ඒ වගේ ගුවන් යාන වල තටු වලට තියෙන එක ජීව කාලයක්. ප්‍රධාන බඳ කොටසට තියෙන තව ජීව කාලයක්. එන්ජින් එකට තියෙන තව ජීව කාලයක්. දැන් වාහනයක් උනත් ගත්තොත් එහෙමනේ. ටයර් වලට එක ජීව කාලයක් ඒ වගේ. ඒවා එතකොට අපිට අර වෙන වෙනම ජීව කාල තියෙනවා අපි වෙන වෙනම ඒවා ෂෙයා කරලා ඒක අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. මම එතකොට කියන කොහොම හරි මේ වත්කමක රීප්ලේස්මන්ට් පාර්ට් එකක් තියෙනවා නම් ඒ රීප්ලේස්මන්ට් පාස්ට් එකත් අපි දේපල පිළිත උපකරණයක් විදිහට ගන්නවා. හරිද? එතකොට දැන් මෙහෙම හිතන්නකො. දැන් මේකනේ ගත්තේ මේ දැන් මේ එයාලයින් එකේ මේකේ තියෙනවා 1.20 මේ 1 මිලියන 12ක මේ බඳ කොටසක් අවුරුදු 4කට සැරයක් පාවිච්චි මේ අවුරුදු 4කට සැරයක් රීප්ලේස් කරනවා. එහෙනම් මෙන්න මේ 1.20 සෝරි මිලියන 1.2 අපි අවුරුදු 4ක් ෂෙයා කරනවා. සරල මාර්ග ක්‍රමය. එතකොට ලක්ෂ 3යි. ලක්ෂ 3 ගාන ෂෙයා කරනවා. ඊට පස්සේ අපි ෂෙයා කරලා ඊට පස්සේ අපි මේකට අලුතෙන් එකක් දානවනේ. ඒතර අලුතෙන් දාන එකේ පිරිවැය මේකට ඇඩ් කරනවා. මේකේ ධාරණාගයක් ඉතුරුනොත් ඒක අයින් කරනවා. ඒ කිව්වේ දැන් හිතන්නකො මෙහෙම මල් ළඟ තියෙනවා රීප්ලේස් කරන මොකක් හරි මල් ළඟ තියෙන දේපල පිළිත උපකරණ අයිතම එක රීප්ලේස් කරන කොටසක් තියෙනවා 1,20,000ක්. හරිද? මම මේක අවුරුදු 4කට පස්සේ අයින් කරනකොට මේකේ ධාරණාගය කියන එක දන්නවනේ පිරිවැය සමුජ්ජේෂය අඩු කරලා පස්සේ ආගේ. ඒතර මේකේ කොස්ට් එක මේ පිරිවැය මේ ධාරණාගය කැරීන් වැලියු එක. එතකොට මම දැන් මේ
අපි හිතමුකෝ මේකේ මේ ටික ඇරෙන්න. ඒ කියන්නේ ඔය රීප්ලේස්මන්ට් කරන කොටස ඇරෙන්න අනිත් ටික ලක්ෂ මිලියන 20යි කියලා. අනිත් ටික එතකොට දැන් මම අවුරුදු 4කට පස්සේ කැරින් වැලියු එක තමයි මේ තියෙන්නේ. අවුරුදු 4කට පස්සේ මේක රීප්ලේස් කරන්න මට යනවා 1,50,000ක් කියලා හිතන්නකෝ. එහෙනම් මම කරන්නේ මේ අවුරුදු 4කට පස්සේ මේ රීප්ලේස් කරන මේ 1,50,000 මෙතෙන්න එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ වත්කම් ගිණුමට හර කරන්න ඕනේ. දේපල විරහිත උපකරණයට හර කරන්න ඕනේ. එතකොට තිබ්බොත් කැරින් වැලියු එකක් ඉතුරු වෙලා මේ වගේ ඒ කැරින් වැලියු එක අපි මෙතනදී අඩු කරන්න ඕනේ. ඔන්න ඔය විදිහටයි ඕක හඳුනා ගන්න. ඒක තේරුණාද? ඔව් හරි. මේක තේරුණානේ? තේරුනේ නැත්තම් කියන්න අය කියන්න. ඒතකොට මේකෙදි කරන්නේ අපි වත්කමක රීප්ලේස්මන්ට් පාර්ට් එකක් තිබ්බොත් ඒ රීප්ලේස්මන්ට් පාර්ට් එකට අපි රීප්ලේස් කරද්දී ඒ කොස්ට් එක මේකට එකතු කරනවා. හැබැයි අර අපි කොටසක් අයින් කරනවානේ. අයින් කරන එකේ අකයක් ඉතුරු වෙලා තිබ්බොත් ඒක අඩු කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ මෝටර් රථයක්. මෝටර් රථයක අපි හිතමුකෝ එන්ජිම මාරු කරනවා කියලා අවුරුදු දැන් මෝටර් රථයේ ජීව කාලය අවුරුදු 10යි. අවුරුදු 5කට සැරයක් එන්ජිම මාරු කරනවා. එහෙනම් පස්වෙනි අවුරුද්දේ එන්ජිම මාරු කරද්දී ඒකට පිරිවැයක් යනවනේ. ඒක එකතු කරනවා. ඒතර අර ගලවලා අයින් කරන එන්ජිම අපි සුන්බුන් නගයට විකුණන්න පුළුවන් නම් ඒ සුන්බුන් නගය අඩු කරනවා. අන්න ඒකයි මෙතන අදහස. එහෙනම් මේක එතකොට දීපල පිළිත උපකරණ අයිතමයක් විදිහට ගන්නවා. මේකේ උත්තරේ මම නිකන් පෙන්නන්නම්. මෙන්න මේක පැරග්‍රාෆ් 13 මම පැරග්‍රාෆ් 13ද පෙන්නුවේ. නෑ මේකේ නෙවෙයි 13. මේකේ ගොඩක් ඒ ඔය මං කියපු කතන්දරේ විස්තර කරලා තියෙන්නේ. ප්‍රමිතිය 13 වෙනි පැරග්‍රාෆ් එකේ ඉතින් replacement several time during the lifetime of airframe මේ ගුවන් යානයක් උදාහරණයට අරගෙනමයි ඔය ප්‍රමිතියෙත් තියෙන්නේ. ඊළඟට මේ මෙතන තියෙන ඊළඟට අර මං කියපු කතන්දරේ the carrying amount of those parts that are replaced is derecognized. ඒ කියලා කියන්නේ අර අයින් කරන එකේ carrying value එක අපි derecognize කියන හඳුනා ගන්නවට recognize කියන derecognize කියන හඳුනාගත්තු එකෙන් ඉවත් කරනවට. අර මං ඉස්සෙල්ලා 20000 carrying value එක අඩු කරන්න ඕන කිව්වේ. අන්න ඒක තමයි ඔය ඔතන තියෙන්නේ. මේ මෙතනත් ඔක එක්ස්ප්ලেইন කරලා තියෙනවා තව ටිකක්. පැරග්‍රාෆ් 13ට අනුව ස්පෙයා පාර්ට්ස් එක රීප්ලේස්මන්ට් කරනවා රෙගියුලර් ඉන්ටර්වල්. ඒ කියන්නේ නිශ්චිත කාල පරාන්තරයකදී ඒවායේ කැරින් වැලියු එක ප්‍රොපර්ටි ප්ලාන්ට් විදියට ගන්නවා. හැබැයි ඒ රීප්ලේස් කරපු කොටසේ අර කැරින් වැලියු එකක් අයින් කරන කොටසේ කැරින් වැලියු එකක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා අපි ඩීරෙකොග්නිෂන් කරන්න ඕනේ. ඒ කියන්නේ අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තුන්වෙනි උදාහරණය මේකේ කියනවා අමල් PLC has obtained අමල් PLC ලබාගෙන තිනවා ERP සිස්ටම් එකක් Enterprise Resource Planning සිස්ටම් එකක්. මේ ERP එකක් කියන දන්නවා ඇති මේක software එකක්. මේකෙන් කරන්න සමස්ත ආයතනයේ තියෙන ඔය හැම කොටසක්ම අර එකට කරලා තියෙන තනි software එකක් වගේ එකක්. ERP Enterprise Resource Planning කියලා කියන්නේ අන්නේ application software එක මිලියන 3.5ක් වෙනවා 3.5ක් වෙනවා. මේක property plant and equipment වෙනවද නැද්ද? කියන්න බලන්න. ඕක මේ ස්පර්ශ කරන්න බෑනේ. එතකොට වෙන්නේ නැද්ද? ඔව් මේක ස්පර්ශ කරන්න බෑ. ඒතකොට software කියන්නේ intangible asset. අන්න ඒ නිසා මේක දේපල පිළියෙත උපකරණ අයිතමයක් වෙන්නේ නැහැ. හැබැයි මේ එක අවස්ථාවක් තියෙනවා වෙන. ඒක තමයි මේ දේපල පිළියෙත අපි හිතමුකෝ කිසියම් මේ මුදුක දැන් මේ software ගන්නනේ. ඒ software සාමාන්‍යයෙන්
දේපල පිළිවෙත උපකරණ වෙන්නේ නැහැ. ඒවා අපි මේ LKS 38 LKS 38 intangible asset අස්පෘශ්‍ය වත්කම් කියන ප්‍රමිතියෙන් තමයි ඒක ආවරණය වෙන්නේ. හැබැයි කිසියම් උපකරණයක් රන් වෙන්න ක්‍රියාත්මක වෙන්න මෘදුකාංගයක් ඕන නම් අන්න ඒ software එකේ cost එක මේ දේපල පිළිවෙත උපකරණ විදිහට සලකනවා. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ඇඟලුම් ආයතනයක තියෙනවා මේ ඔය ඇඳුම් කපන්න මැෂින් එකක් 5 මිලියන 5ක. එතකොට මේකේ software එකක් මේකට දාලා තියෙන software එකක් මේ software එක අපි හිතමු මිලියනයක් කියලා වටිනාකම software එක. එහෙනම් මේ මිලියන 6ම දේපල පිළිවෙත උපකරණ වෙනවා. මේ තියෙන්නේ මේකේ අර යාන්ත්‍රික කොටසේ වටිනාකම මේ තියෙන මෘදුකාංගයේ වටිනාකම software එකේ. එතකොට මේ මිලියන 6ම ගන්නවා. ඒකට හේතුව තමයි මේ 5 මිලියන් යන්ත්‍රයෙන් වැඩක් ගන්න බෑ මේ software එක නැතුව. මේ යන්ත්‍රයෙන් ඇඳුම් කපන්න බෑ software එක නැතුව. අන්න එවැනි අවස්ථාවල මේක දේපල පිළිවෙත උපකරණයක් විදිහට ගන්නවා. තව උදාහරණයක් ගත්තොත් එහෙම පරිගණකයක් තියෙනවා 1,20,000යි වටිනාකම. මේකට අපි Windows දාලා තියෙනවා 20,000ක් ගියා. ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතියක් දාලා තියෙනවා. එහෙනම් මේ මෙහෙයුම් පද්ධතිය වටිනාකමත් අපේ දේපල පිළිවෙත උපකරණ විදිහට අරගෙන 1,40,000ම තමයි දේපල පිළිවෙත උපකරණ විදිහට හඳුනගන්නේ. ඒකට හේතුව තමයි මේ කම්පියුටර් එක වැඩ කරන්න බෑ මේ ඔපරේටින් සිස්ටම් එක නැතුව. OS එක නැතුව කම්පියුටර් එකක් වැඩ කරන්න බෑ. අන්න ඒ නිසා ඒක දේපල පිළිවෙත උපකරණයක් විදිහට ඒකට ඇඩ් කරලා මේ 1,40,000ම දේපල පිළිවෙත උපකරණ විදිහට ගන්නවා. ඒක තේරුණාද? ඔව්. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන්. හැබැයි තවත් විශේෂ දෙයක් තියෙනවා. අපි හිතමුකෝ මේ මෙහෙම වුණොත් එහෙම මේ intangible කොටස මොකක්ද දැන් කම්පියුටර් එකන උදාහරණයකට නම් ගන්න බෑ මේක. අපි හිතමු කිසියම් මේ මෘදුකාංගයක් තියෙන එක මිලියන 50යි. හරිද? කිසියම් මෘදුකාංගයක් තියෙන මිලියන 50යි. මේකෙට තියෙන මේ හાર્ඩ්වෙයාර් කොටස ඒ කියන්නේ මේක ධාවනයේ මේ මෘදුකාංගේ ධාවනය වෙන පරිගණකයක් තියෙනවා රුපියල් අපි හිතමු නිකන් 50,000යි කියලා. අපි හිතමු මේ software එක මිලියන 500යි කියලා. දැන් මේ software මේ intangible එකත් එක්ක බලනකොට මේ දෙකේ මොකද්ද වැඩිපුර මේ significant ඒ කියන්නේ වැදගත් දේ? software එකද නැත්නම් උපකරණයද? device එකද? software එක. ඔව් එතකොට device එක මේ software එකනේ වැදගත්. එහෙනම් ඒක intangible asset එකක් විදිහටයි හඳුනගන්නේ. එතකොට ඒක intangible asset එකක් විදිහටයි හඳුනගන්නේ. ඔය ඉස්සෙල්ලා අහලා තියෙන මේ ඔපරේටින් සිස්ටම් එක ඔය මේ ඔපරේටින් සිස්ටම් එකේ cost එක ඇඩ් කරන්නේ කම්පියුටර් එකේ වැලියු එකටද? ඔව් කම්පියුටරේ වැලියු එකට. කම්පියුටරේ 1,20,000යි නම් ඔපරේටින් සිස්ටම් එක 20,000යි නම් 1,40,000 තමයි කම්පියුටර් පරිගණකයට දේපල පිළිවෙත උපකරණ වල පෙන්වන්නේ. මේ වගේ අවස්ථාවක එතෙන්ද අපි බලන්නේ වැදගත් එක මොකද්ද? වඩා සිග්නිෆිකන්ට් මොකද්ද? දැන් මෙතන බැලුවොත් සිග්නිෆිකන්ට් වෙන්නේ මේ මෘදුකාංගයනේ. එහෙනම් මේක ඉන්ටැන්ජිබල් ඇසෙට් විදියට ගන්න. මේක මේ මිලියන 5යි 50,000යි කියලා හඳුනා ගන්න බෑ. මිලියන 5ට 50,000 එකතු කරලා PP property plant and equipment විදියට හඳුනා ගන්න බෑ. හැබැයි මේක 5,000ක් රුපියල් 5,000ක් වුණා නම් මේක software එක මේ software එක රුපියල් 5,000යි device 50,000 වෙනවනම් මේක තමයි significant. ඒතර මේ device එක මේ 50,000 මේ software එක නැතුව වැඩ කරන්න බැයි නම් මේ 55,000ම තමයි අපි machine හරි මොකක් හරි machine කියලා හිතමු machine එකක් කියලා හිතමු. එහෙනම් අපි machine කියලා පෙන්නන්නේ මේ 50,000 55,000ම තමයි. ඒ කියන්නේ software එකක් එකතු කරලා. ඒක තේරුණා නේද? ඔව්. මේකේ උත්තරෙත් ඔය ටික තමයි පැහැදිලි කරලා තිබ්බ මම නිකන් පෙන්නන්නම්.
මෙන්න මේකයි කියන්නේ දැන් මේකේ ඩිටර්මයින් කරලා දාර මෘදුකාංගය තමයි more significant වෙන්නේ. එතකොට මේක intangible asset එකක්. ඒ කියන්නේ අස්පෘශ්‍යවත්කම එන එක LKS 38 අස්පෘශ්‍යවත්කම් යටතේ තමයි හඳුනා ගන්න ඕනේ. හැබැයි දැන් මේ තව උදාහරණයක් විදිහට දාලා තියෙන මේ operating system operating software එක කම්පියුටර් එක. ඒතර අනිවෙනි අවස්ථාවක එක දීපල පිළිත උපකරණයට විදිහට එකතු කරලා ගන්න. අපි මෙතන බලන්න අර significant එක වැදගත්කම මොකද්ද මඩ more significant මොකද්ද කියන එක. more significant intangible එක නම් ඒක දේවල් පිළිත උපකරණයක් විදිහට හඳුනාගන්නේ නැහැ. more significant වෙන්නේ device එකට intangible එක නැතුවම බැරි නම් විතරයි හඳුනා ගන්න. හැබැයි දැන් හිතන්නකෝ office package එක කියලා. දැන් කම්පියුටර් එක තියෙන office package එක. ඒතර මේ office package එක මේ දේවල් පිළිත උපකරණයක් විදිහට එකතු කරන්න පුළුවන් පරිගණකයට. පුළුවන් වෙයි. මොකද? Windows වගේ තිබ්බොත් ගන්නවා නේද? ඔව් Windows වගේ තිබ්බොත් ගන්න Windows. ඔව් Windows ඒව තමයි operating system කියම. Windows හරි Ubuntu හරි මොනවා හරි Linux හරි මොනවා හරි මේ මෘදුකාංගයක් ඒ වගේ. හැබැයි මේ අපි හිතමු office package එක තිබ්බා කියලා. office package එක රුපියල් 5000 ගියත් ඒක ගන්නෙ නෑ. office package එක නැතුව කම්පියුටර් වැඩ කරන්න පුළුවන්. හැබැයි OS එක නැතුව කම්පියුටර් වැඩ කරන්න බෑ. අර device එක වැඩ කරන්න ඕනෙම මේ මෘදුකාංගය නම් ගන්න පුළුවන්. ඒක තේරුණා නේද? එතකොට මම වෛරස් ගාඩ් එකක් වගේ තිබ්බොත් වෛරස් Virus- ගාඩ් එකක් වගේ තිබ්බොත් ඒවා ඕනෙත් නෑ. වෛරස් ගාඩ් එකක් නැතුව වැඩ කරන්න පුළුවන් කම්පියුටරේ. එතකොට ඒවා ඔව්නේ. intangible හරි. asset. අර device එක වැඩ කරන්න බැරි නම් විතරයි. ඒක නැතුව වැඩ කරන්න බැයි නම් විතරයි. ඊළඟට මේ හතරවෙනි එකෙන් කියන්නේ අර මං කියපු උදාහරණයමයි. දැන් මෙයාලා අලුතෙන් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ගත්තා 1,50,000ක. ඒකට ඔපරේටින් සිස්ටම් එකක් ඔපරේටින් ලයිසන් එකක් ඒ කියන්නේ Windows වගේ එකක් දාලා තිනවා 40000යිල. එහෙනම් අපි මේ කම්පියුටර්ස් යටතට කම්පියුටර් දේපල පිළියෙත උපකරණ ගොඩේ කම්පියුටර් කියලා පෙන්වන්න ඕනේ. කම්පියුටර් කියලා පෙන්වන්න ඕනේ අර මේ මේ 1,50,000යි 1,40,000යි දෙකම එකතු කරලා 1,90,000 තමයි අපි කම්පියුටර් කියලා පෙන්වන්න ඕනේ දේපල පිළියෙත උපකරණ යටතේ. දෙකම එකතු කරලා මොකද කම්පියුටර් ඔපරේටින් සිස්ටම් එක නැතුව ඒක වැඩ කරන්න බැරි නිසා. පස්වෙනි එකෙන් කියන්නේ මෙයාලගේ තියෙනවලු මේ කෙමිකල් මැනුෆැක්චර් කෙනෙක් මේ ඩෙක්ස් PLC කියන්නේ කෙමිකල් ඒ කියන්නේ ඔය රසායනික ද්‍රව්‍ය නිෂ්පාදකේ මෙයාලා මේ මිලියන 1.5ක් වියදම් කරලා තියෙනවා මේ new chemical handling process ඒ කියන්නේ ඔය කෙමිකල් කියන්නේ රසායනික ද්‍රව්‍ය හැසිරවීම සඳහා කොහොම මේ පාරිසරික අවශ්‍යතාවයන්ට අනුව පාරිසරික අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කිරීම සඳහා මිලියන 1.5ක් වියදම් කරලා තියෙනවා මේ කෙමිකල් මැනුෆැක්චරින් ඕගනයිස්. සමහර විට යාළුවගේ අර වතුර පිට දැන් කෙමිකල් කියන්නේ විෂය සනිකර. ඒතකොට වතුර එහෙම එළියට යනවා ඒවා පිරිසිදු කරලා යවන්න ඇති. නැත්තම් වාතය එළියට යන්න නැති වෙන්න මොකක් හරි අංගය වගේ මොකක් හරි පාරිසරික හේතුවක් මත තමයි මේ මිලියන 1.5 වියදම් කරලා තියෙන්නේ. ඒතකොට මේක දේපල පිළිවෙත උපකරණයක් වෙනවද නැද්ද කියලා තමයි මෙතනින් අහන්නේ. මොකද හිතන්නේ? වෙනවනේ. ඔව් මේක වෙනවා. ඒක වෙන්න හේතුව තමයි මේකේ මේ ප්‍රමිතිය පෙන්නුව ප්‍රමිතිය ගැන විශේෂයෙන් කියලා තියෙනවා. දැන් මේ ප්‍රමිතියෙන් පෙන්නුවම අර මේ ප්‍රශ්නත් හදලා තියෙන ප්‍රමිතිය විදියට. දැන් අර කලින් එක මේකට හදලා තියෙන ඔය ඔපරේටින් සිස්ටම් කතන්දරේ මේ ඡේදෙද කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන මේ 11ම කියන ඡේදෙ තියෙනවා. මේකේ තියෙනවා අපි මේ මොකක් හරි property plant and equipment එකක safety ආරක්ෂාවට හරි කිසියම් දේපල පිළිවෙත උපකරණයේ අයිතම එක ආරක්ෂාවට හරි පාරිසරික හේතුවක් මත හරිනම් දේපල පිළිවෙත උපකරණ අයිතමයක් තියෙන්නේ ඒකෙන් ඍජුව ආර්ථික ප්‍රතිලාභ නැති වුණත් although not directly increasing future economic benefits දැන් අපි කියවනේ ඉස්සෙල්ලා වත්කමක් දේපල පිළිවෙත උපකරණ විදිහට හඳුනා ගන්න නම් ඒකෙන් ආර්ථික ප්‍රතිලාභ ජනනය වෙන්න ඕනේ ඍජුවම නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ ඊට පස්සේ හඳුනා ගැනීම නිර්ණායක දෙකම ඉටු වෙන්න ඕනේ මොනවද හඳුනා ගැනීම නිර්ණායක දෙක
පිරිවැය විශ්වාසනීය ලෙස මනින්න පුළුවන් වෙන්න ඕනේ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යීමේ සම්භාවිතාවයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ හෝටලයක් තියෙනවා. හෝටලේ ආරක්ෂාවට මේ අර ගිනි නිවන පද්ධතියක් ස්වයංක්‍රීය ගිනි නිවන පද්ධතියක් හැදුවා. ඒතර ස්වයංක්‍රීය ගිනි නිවන පද්ධතිය ඍජුවම ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන්නේ නැහැ නේ ව්‍යාපාරයට. ඊට පස්සේ දැන් ඊළඟට අපි ඔය මේකේ මේ උදාහරණය ගත්තු ඔය කෙමිකල් හැන්ඩලින් ප්‍රොසෙස් එකකට. ඒ කියන්නේ මේ කෙමිකල් එක රසායන ද්‍රව්‍ය හැසිරීමේ අවස්ථාවක ව්‍යාපාරයකදී ඒකේට ඔය පරිසරය ආරක්ෂාවට කියලා යාලා මේ ඔය ප්‍රොසෙස් එක 1.5 ද කොහෙද මිලියන් වියදම් කරලා ඔක දැරුවා කියලා එයාලට ආර්ථික ප්‍රතිලාභ ඍජුව එන්නේ නැහැ නේ. ඒ නිසා ඒක සාමාන්‍ය අවස්ථාවේදී ගත්තොත් මේක දේපල පිළිවෙත උපකරණයක් විදිහට හඳුනා ගන්න බෑ. ඒකට හේතුව තමයි ඒක ඍජුව අනාගත ආර්ථික ප්‍රතිලාභ එන්නේ නැහැ. හැබැයි ප්‍රමිතියේ එක්සෙප්ෂන් එකක් වගේ දීලා තියෙනවා. එක්කෝ ඒක තියෙන්නේ ආරක්ෂාව සඳහා. උදාහරණයක් විදිහට මම ගත්තොත් මම අර කියපු ගොඩනැගිල්ල ආරක්ෂාවට තියෙන ස්වයංක්‍රීය ගිනි නිවන පද්ධතිය. එහෙම නැත්නම් CCTV කැමරා පද්ධතිය. CCTV කැමරා පද්ධතියක් දැන් මේ ගොඩනැගිල්ලට හයි කරා කියලා සතයක්වත් ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන්නේ නැහැ. මුදල් ගලාගෙන එන්නේත් නැහැ. ඒක නඩත්තුවට මුදල් ගලා යාමක් මිසක්. හැබැයි ඒක තියෙන ගොඩනැගිල්ලේ ආරක්ෂාවට නම්. එහෙම නැත්නම් වත්කමේ ආරක්ෂාවට නම් අන්න එතකොට ඒක දේපල පිළිවෙත උපකරණයක් විදිහට ගන්නවා. එක්කෝ වත්කමේ ආරක්ෂාවට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පාරිසරික හේතුව මත තියෙන්න. ඔන්න ඔය හේතු දෙකෙන් එකකට නම් තියෙන්නේ. ඒකෙන් ඍජු ආර්ථික ප්‍රතිලාභ වෙන්නේ නැතත් අපි දේපල පිළිවෙත උපකරණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒකයි මම මේ ප්‍රමිතිය පිනු දැන් මේ ප්‍රමිතියේ තියෙන උදාහරණය තමයි ඔතනත් ඔය දාලා තියෙන්නේ. මේ තියෙන install new chemical handling process to comply with environmental requirement. පාරිසරික අවශ්‍යතාව. ඒක තමයි මේ උදාහරණයට මේ ප්‍රමිතිය දීලා තියෙන උදාහරණය. ඒක තේරුණා නේද? තේරුණාද ඒක? ඔව්. ඔව්. හරි. ඒතකොට පරිසරය ආරක්ෂාව සඳහා නම් හරි. එහෙම නැත්නම් ඒ අදාළ වත්කමේ ආරක්ෂාව හරනම් තියෙන්නේ. ඒක දේපල පිළිවෙත උපකරණයක් විදිහට හඳුනා ගන්නවා. ඒ කියන්නේ පිරිවැයට එකතු කරනවා. දැන් මේ ගොඩනැගිල්ල ආරක්ෂාවට අපි හිතමු ගොඩනැගිල්ලේ වටිනාකම මිලියන 10යි. අපි 50000ක් වියදම් කළා CCTV කැමරාවක් දැම්මොත් අර මිලියන ගොඩනැගිල්ලේ පිරිවැයටම 50000 එකතු කරන්න පුළුවන්. ඊළඟට මේ ටික තමයි මෙතනක් තියෙන්නේ. මේ කොළොස් පරිච්ඡේදයේ තියෙන මේ පාරිසරික ආරක්ෂාව සඳහා තියෙන උපකරණ තිබ්බොත් ඒවා දේපල පිළිවෙත උපකරණ විදිහට හඳුනා ගන්නවා කියන එක. අර මම පැහැදිලි කරපු ටික තමයි තියෙන්නේ උතන. හරි. ඊළඟට තියෙනවා measurement and recognition. ඒ කියන්නේ මූලිකව හඳුනා ගද්දී මතක තියාගන්න හොඳට දේපල පිළිවෙත උපකරණයක් මේ recognition කියලා කියන්නේ මොකද්ද? හඳුනා ගන්න. දැන් හඳුනා ගන්න අවස්ථාවේදී මනිනවා. දැන් මනිනවා කියේ මොකද්ද? මනිනවා කිව්වේ අර දේපල පිළිවෙත උපකරණ ආයිතමේ වටිනාකම තීරණය කරනවාට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මැෂින් එකක් අපි මැෂින් එකක් මේ මැෂින් එක දේපල පිළිවෙත උපකරණ යටතේ ලියනවාට නැත්නම් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කමක් යටතේ ලියනවා නම් ඒකට ලියනවට තමයි අපි කියන්නේ recognition කියලා හඳුනා ගන්නවා. ඒතකොට මේක මේ මැෂින් එක ලියන්න නම් මොනවද ඉටු වෙන්න ඕනේ? අර අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එන සම්භාවිතාවයක් තියෙනවනේ මේක පිරිවැයම අයින්න පුළුවන් වෙනවා. ඒක තමයි හඳුනා ගන්නවා කියන්නේ. මේකේ අගය තීරණය කරන්න බෑ රුපියල් ගාන. මේ රුපියල් ගාන තීරණය කරනවට තමයි කියන්නේ මනිනවා කියලා මෙෂර්මන්ට් කියලා. ඒතකොට මෙතනදී කතා කරන්නේ මේ කොහොමද මේක මනින්නේ කියලා. ඒ කියන්නේ මේ වටිනාකම මේ රුපියල් අගය කීයද කියලා තීරණය කරන හැටි. ඒතකොට මූලිකව දේපල පිළිවෙත අයිතමයක් මූලිකව හඳුනා ගැනීමේදී හඳුනා ගන්න ඕනේ පිරිවැයට කොස්ට් එකට. ඒක මතකදී ඒ ලෙවල් කාලේ ඉඳන් තිබ්බ මූලික හඳුනා ගැනීමේදී හඳුනා ගන්න ඕනේ පිරිවැයට. මේ පිරිවැයට හඳුනාගද්දී මේ දේපල පිළිවෙත අයිතමයක දේපල පිළිවෙත උපකරණ අයිතමයක පිරිවැය කොටස් 3 ප්‍රධාන වශයෙන් කොටස් 3කින් සමන්විත වෙනවා. එකක් පළවෙනි මේක නම් උසස් පෙළට තිබ්බා. එකක් තමයි මේකේ ගැනුම් මිල purchasing cost ගැනුම් මිල. එතන මේ ගැනුම් මිල කියපුවාම අර තොග ප්‍රමිතියයි ගැනුම් මිල කියපුවාම මේකේ ඉන්නේ මිලදී ගැනුම් කරු
කියන්නේ අපි දැන් කාගෙන් හරි මිලදී ගන්න ඕනේ මේ දේවල් පිළිතුරු උපකරණ. ඒතකොට මේ මිලදී ගැනීමේදී ගෙවපු මුදල ඊළඟට මේක ආනයනය කරන ආනයනය කරද්දී ගෙවපු තීරු බදු ඊළඟට වෙනත් ආපසු non refundable import duty කියන්නේ ආනයන බදු non refundable purchase tax ඒ කියන්නේ මිලදී ගැනීමේදී ගෙවන ආපසු නොලැබෙන මේක ගෙවුවමයි හම්බෙන්නේ දැන් වැට් ලියාපදිංචි වැට් ගෙවුවොත් එහෙම ඒක ආපහු හම්බ වෙනවනේ ඒතකොට ඒ වැට් ගන්න බෑ non refundable අය හම්බෙන්නේ නැති ඒවා අය හම්බෙන්නේ නැති බදු තියෙනවා නම් අපි අන්න ඒවා එකතු කරලා මේ ගැනුම් මිල තීරණය කරන්න ඕනේ. ඒතකොට මේ නම් මේ මිල purchase price කියන එකේ අදහස තමයි මේක ගැනුම් මිල ඒකට එකතු කරන්න ඕනේ ආනයන තීරු බදු නැවත අය කරගත නොහැකි බදු ඊළඟට ඒකෙන් අඩු කරන්න ඕනේ මේක මිලදී ගද්දි මොනවා හරි අපිට වෙළඳ වට්ටම් තිබ්බොත් මේ වෙළඳ වට්ටම් අඩු කරන්න ඕනේ. ඊට පස්සේ සහන ආධාරයක් මොනවද රජයේ සමහර විට දැන් මොකක් හරි යන්ත්‍රයක් අපි හිතමුකෝ කහ වේලන්න යන්ත්‍රයක් ගානන කරන. ඒතකොට රජයෙන් ඒකට සහන ආධාරයක් දෙනවා නම් ඒ සහන ආධාරය අඩු කරන්න ඕනේ. ඒක තමයි ගැනුම් මිල කියලා කියන්නේ. මේක නම් ඒ වලටත් තිබ්බා. ඊට පස්සේ cost directly attributable to bring the assets to the location and condition necessary for the capable of operating in the manner intended by the management. මේ කියන්නේ අර වත්කම අපේක්ෂිත ස්ථානයට සහ තත්ත්වයට ගෙනීම සඳහා ඍජුව දැරුවා යයි හඳුනාගත හැකි පිරිවැය. උදාහරණයක් විදිහට දැන් අපි හිතමුකෝ මේ මොකද්ද අපි හිතමු චීනයෙන් යන්ත්‍රයක් ගේනවා. එහෙනම් චීනයෙන් සැපයුම්කරුට ගෙවන මෙතන පළවෙනි අවස්ථාවට අයිති වෙන්නේ චීනයේ සැපයුම්කරුට අපි හිතමු චීනයේ සැපයුම්කරුට අපි ගෙවුවා ලංකා මුදල් හරපුවාම මිලියන 500ක්. ඒතකොට එයා 110ක වට්ටමක් දුන්නා නම් අපි ඒ වට්ටම අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ආනයන බදු ආනයන බදු ගියා නම් මිලියන 5ක් ඒක එකතු වෙන්න ඕනේ. රජයෙන් සහනාධාරයක් හම්බුණා නම් ඒක අඩු වෙන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි ගැනුම් මිල. මේ ගැනුම ගත්තට පස්සේ අපි නැවක දාලා ගේන්න ඕනේ. එතකොට ඒ සඳහා යම් පිරිවැයක් යයි. ගේන්න ඕනේ. ඊට පස්සේ මේක පටවන්න ඕනේ. යන්ත්‍රයක වාහනයකට බාන්න ඕනේ. ඊට පස්සේ මේක සවි කරන්න ඕනේ. අන්න එහෙම කරලා කොහොම හරි අපි අර කළමනාකරන අපේක්ෂා කරන මට්ටමට ගෙන එන තෙක් දරපු සියලුම පිරිවැය ඒ සඳහාම ඍජුව හඳුනාගත හැකි පිරිවැය තමයි අපි මේ මෙතන මේ කියන්නේ. ඒකයි මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ ලොකේෂන්. ඒ කියන්නේ වර්තමාන ස්ථානයට. කන්ඩිෂන් වර්තමාන තත්ත්වය කියන්නේ වැඩ කරන තත්ත්වයට. දැන් මැෂින් එක ගන්නගෙන මැෂින් එක ගෙනල්ලා හයි කරලා ටෙස්ට් කරලා බලනකම් කන්ෆර්ම් කරනකම් මේක හොඳට වැඩ කියලා අන්න ඒක තමයි වර්තමාන තත්ත්වය කියන්නේ. අන්න ඉතික් දරපු ඍජු පිරිවැය. ඒ සඳහා දරපු ඍජු පිරිවැය අපි මේ දේපල පිළිතුරු උපකරණයි මේ පිරිවැය විදිහට ගන්නවා. ඊළඟට අවසාන එක තමයි initial estimate of the cost dismantling. ඒ කියන්නේ ඉවත් කරන්න. මතකයිද ඒලව කාලේ තිබ්බා ගලවා ඉවත් කිරීමේ පිරිවැය කියලා. ඒ අන්නෙම ගලවා ඉවත් කිරීමට ඒ තැන නිසි අයුරින් සකස් කරන්න යම් පිරිවැයක් ගියොත් අන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් අවුරුදු 5කට తాවකාලික ගොඩනැගිල්ලක් ගන්නවා ඉඩමේ. ඒතර ඉඩම ගන්නකොට ඒ ඉඩමේ අයිතිකාරයා කියනවා ඔයාලා අවුරුදු 5කින් යනකොට මේක තිබ්බ විදිහටම හදලා ඒ කියන්නේ ලෑන්ඩ් එක මොනවද හිස් බිමක් නම් තිබ්බේ අන්න ඒ විදිහටම තියලා අවුරුදු 5කින් යන්න ඕන කියලා කියනවා. එහෙනම් අපි ඕක දැන් අවුරුදු 5කට తాවකාලික ගොඩනැගිල්ලක් ගැහුවොත් එහෙම ඒ ගොඩනැගිල්ලේ පිරිවැයට අපි ඇස්තමේන්තු කරන්න ඕනේ. දැන් හිතන්නකෝ මෙහෙම. අපි මේක දැන් 2021 තමයි ගන්න යන්නේ 2021. එතකොට එහෙනම් මේක අපි ඉවත් කරන්න වෙන්නේ 2026 අවුරුදු 5කට නම් ගත්තේ. එහෙනම් මේ 2026 අපි හිතමුකෝ මේක ඉවත් කරන්න අපිට යනවා 20000ක් කියලා. ලක්ෂ 2ක් කියමුකෝ. එහෙනම් මේ ලක්ෂ 2 මේක දැන් අපි අද ඇස්තමේන්තු කරන්නේ. මේක අපි අද ඇස්තමේන්තු කරනවා අවුරුදු 6කින් පස්සේ අපි මේක ගලවලා ඉවත් කරලා මේකේ ගොඩනැගිල්ල අර මේ ගොඩනැගිල්ල වලවල් එහෙම තිබ්බනම් ඒව හදලා භූමිය සමතලා කරලා එයා අපිට දුන්නු විදිහටම අපි එයාට ආවෝ දෙන්නේ අපිට 2026 වෙද්දී ලක්ෂ 2ක් ගියා කියලා හිතන්නකෝ.
යනවා කියලා අපි ඇස්තමේන්තු කරනවා. එහෙනම් මේකේ වර්තමාන අගය ගන්නවා. අපි හිතමු නිකන් දැන්ට මේ පොලී ප්‍රතිශතය දැන් මේවා අර ෆයිනෑන්ස් වලට එහෙම කරලා තියෙනවානේ. පොලී ප්‍රතිශතය 110යි කියලා. එහෙනම් මොකද කරන්නේ? අපි මේක වර්තමාන අගය. දැන් මේ තියෙන්නේ මොකද්ද? ෆියුචර් වැලියු එකක්නේ. මේක වර්තමාන අගය ගන්න. එහෙනම් මොකද කරන්න? මේ 200 බෙදුවොත් එහෙම මම නිකන් බලන්න. 200 බෙදුවොත් එහෙම 1.1 පස්වෙනි බලේ අපිට එනවා 1,24,184. එහෙනම් එහෙනම් මේ අවුරුදු 5කින් දරන ලක්ෂ දෙකේ වර්තමාන අගය කීයද? 1,84,184. එහෙනම් මෙන්න මේක තමයි මේ ඒකේ වර්තමාන අගය තමයි අපි මේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය විදියට දාන්නේ. එතකොට කොහොමද එහෙනම් මේකේ දිත්ත සටහන කිව්වොත් එහෙම මේකේ දිත්ත සටහන තමයි අපි දීපල පිරියත උපකරණ ගිණුම. මේ කියන දිත්ත සටහන කිව්ව දීපල පිරියත උපකරණ ගිණුම හර වෙනවා මේ 184යි sorry 124යි ගාන හිතට හිතන්න එපා 124යි 124යි 184 අපි වත්කම් ගිණුම දීපල පිරියත උපකරණ ගිණුම හර කරලා බැර කරනවා අපි ප්‍රතිපාදන ගිණුමකට. ඒකට අපිට කියන්න පුළුවන් මේ උනම් ගලවා ඉවත් කිරීමේ ප්‍රතිපාදන ගිණුම. අන්න ඒ වගේ මොකක් හරි ප්‍රතිපාදන ගිණුමකට අපිට දාන්න පුළුවන්. ප්‍රතිපාදන ප්‍රොවිෂන් එක. ප්‍රතිපාදන ගිණුම අපි මොකද කරන්නේ? බැර කරනවා 1,24,184. ඒක තේරුණාද? මේක මන්නේ පොලි ප්‍රතිශතය හිතලා ගත්තේ නිකන්. ඒක තේරුණාද? ඔව් තේරුණා. ඔව් එතකොට අපි හිතන්න මෙදා අපි කරන්නේ ඇස්තමේන්තුවක් 2021 කීයක් යයිද කියලා. අන්න ඒක ඩිස්කවුන්ට් කරලා වර්තමාන අගය ගන්න ඕන. වර්තමාන අගය මේ ගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේක 110 ගාන දැන් අවුරුදු පළවෙනි 2020 ඊට පස්සේ බං මොකද? ඕකේ මේ ඕකේ බං ඔය ගාන 124 184 මේ වත්කමේ පිරිවැයට එකතු කරනවද? ඔව් වත්කමේ පිරිවැයට එකතු කරනවා. අපි හිතමු ඒකයි මම කියන්නේ දීපල පිරියත උපකරණ ගිණුමනේ. මොකක් අපි යන්ත්‍රයක් නම් යන්ත්‍ර ගිණුම. ගොඩනැගිල්ලක් ගොඩනැගිල්ල ගිණුම. අන්නේ දීපල පිරියත උපකරණ ගිණුම හර කරලා ප්‍රතිපාදන ගිණුමකට බැර කරනවා. හරි හරි හරි. ඒක තේරුණා. ඊට පස්සේ දැන් මේක ඩිස්කවුන්ට් කරන්න ගියොත් එහෙම අපි අවුරුද්දකට පස්සේ දැන් අවුරුද්දක් ගියා හිතන්න මේ දැන් අපි ආව 2021 12/31ට. එහෙනම් මෙදාට අපි කරන්න ඕන අපෝ දැන් මේක මේ 124ට 110ක් ඇඩ් වෙනවනේ. එතකොට මොකද කරන්නේ? ප්‍රොෆිට් එක ලාභාලාභ ගිණුම හර